අයිබෝන් ළමයි ඔයාලගේ දෝලන තරංග පාඩමේ ආලෝකයේ කියන කොටස කතා කරන්නේ. ඒකට අපි කිව්වා මේ ආලෝකය කියලා කියන්නේ පෙනීම කියන සංවේදනය ඇති කරන ශක්ති ප්‍රභේදය. ඒකත් තම විවිධ ප්‍රභේද වලින් තියෙනවා ළමයි. ආලෝක ශක්තිය, තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය ඔන්නෝ පෙනීමට උපකාරී වෙන ශක්ති ප්‍රභේදයට තමයි අපි කියන්නේ ආලෝකය කියන්නේ. එතකොට ආලෝකය කියන්නේ පුතා විද්‍යුත් චුම්බක තරංගයක්. හරි. ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. පොතේ මේ තමයි සාමාන්‍යයෙන් මේ විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක ආවර්තීය ප්‍රතිඵලයක් විදිහට ගොඩනගෙන කෙනෙක්. සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංගයක අපි පිළිප තමයි අදින්නේ. මේක ගැන අපි මීට වඩා හොඳට විද්‍යුත් චුම්බක තරංග කියන මාතෘකාවදී කතා කරමු. හරිද? මතක තියාගන්න එකිනෙක අභිලම්බ තලවල අධික සංඛ්‍යාතයකින් දෝලනය වන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක ආවර්තීය ප්‍රතිඵලයක් විදිහට තමයි මේව ඇති වෙන්නේ. ඒතර පුතා මේ ලෝකයේ තියෙන විද්‍යුත් චුම්බක තරංග ගොඩාක් වර්ග එකට අරගෙන විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා එකක් හදලා තියෙනවා. හරි. දැන් තරංග ගත්තාම අපි සාමාන්‍ය ප්‍රධාන කොටස් කීපයකට බෙදනවානේ. දැන් ලෝකයේ ප්‍රසිද්ධම විදිය මම ඔයාලත් එක්ක කතා කරා. සාමාන්‍ය වැඩිම කට්ටියක් බෙදන්නේ ඕක විද්‍යුත් චුම්බක තරංග යාන්ත්‍රික තරංග. තවත් සමහරු බෙදනවා තීව්‍රයක් තරංග අන්වායාම තරංග කියලා. තවත් සමහර කට්ටියක් බෙදනවා ඕක ප්‍රගමන තරංගයි ස්ථාවර තරංගයි කියලා. දැන් තරංග බෙදන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි විද්‍යුත් චුම්බක තරංග හා තීව්‍රයක් තරංග. මේ විද්‍යුත් චුම්බක තරංග හා යාන්ත්‍රික තරංග කියලා කියන්නේ. ඒතකොට මේ විද්‍යුත් චුම්බක තරංග ගත්තහම පුතා මේකේ මේ ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. දැන් විද්‍යුත් චුම්බක තරංග වල මුළු ලෝකෙම තියෙන ඒවා ටික එකතු කරගෙන එක ශ්‍රේණියක් හදාගෙන ඉන්නවා. හැබැයි පුතේ මේ ඔයාලා දන්නවනේ පොඩි ඉන්න. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග තියෙන ශ්‍රේණියක් නම් පුතා පිළිවෙලක් තියෙනවා. මේක පිළිවෙල තමයි සංඛ්‍යාතයේ වැඩිම එකේ ඉඳන් සංඛ්‍යාතයේ අඩුම එකට පෙළ ගස්සලා තියෙන්නේ. හරිද? දැන් මේකේ තියෙන ඔක්කොම දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. එතකොට මේ ඔයාලට හම් වෙනවා මේ ගැමා කිරණ සංඛ්‍යාතයේ වැඩි කියලා. ඊට පස්සේ x කිරණ ගැමා කිරණ වලට වඩා සංඛ්‍යාතයේ අඩුයි. මේ UV අල්ට්‍රා වයලට් පාරජම්බුල කියලා ඔයාලා කියන්නේ. හරි. ඊට පස්සේ තමයි මේ දුෂ්‍යාලෝකය. අපේ කියන මේ ආලෝකය කියන කොටස. මෙන්න මේ ටික ගැන තමයි අපි කතා කරන්නේ. හරි මෙයා. ඊට පස්සේ IR ඉන්නවා. රේඩියෝ කොහොම මේ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. හරි. මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ මේ පැත්තේ නම් මෙහෙට යද්දි දකුණු පැත්තට යද්දි අපි අදපු එක්කෙනාගේ සංඛ්‍යාතය අඩුයි. පුතේ ඕනම විද්‍යුත් චුම්බක තරංගයක් රික්තයේදී ආලෝකීය ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ 3 ගුණ කිරීම 18යි තප්පරයට පිට. මේ ඕනම කෙනෙක්. ඒ කියන්නේ ගැමා කිරණයක් වුණත්, X කිරණයක් වුණත්, පාරජම්බුල කිරණයක් වුණත්, රේඩියෝ තරංගයක් වුණත් කවුරු වුණත් රික්තයකදී ගමන් කරන 3 ගුණ කිරීම 18යි තප්පරයට පිට ප්‍රවේගය. ඒ කියන්නේ අර ඔයාලා දන්නවනේ තරංග වලට දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා. ඒ කියන්නේ මෙයාගේ v නියතයි කියන්නේ. එහෙනම් දකුණු අත පැත්තට යද්දී f අඩු වෙනවා නම් ලැම්ඩා වැඩි වෙනවා. හරි. මේවා ගැන මීට වඩා හොඳට අපි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියන මාතෘකාවේදී කතා කරමු. ඒතර දැන්ට මතක තියාගන්න මේ පැත්තට යද්දී සංඛ්‍යාතය අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙන්න තරංග ආයාමය වැඩි වෙනවා. මේ හැමෝටම තියෙන එකම වේගය. තරංග ආයාමය වැඩි වෙන එක තමයි පුතා මේ පෙන්නලා තියෙන්නේ. මේ බලන්න. ඈතට යද්දී දැන් මෙතනදී මේ එක ළඟින් යන්නේ මේ සංඛ්‍යාතය වැඩි. මේ සංඛ්‍යාතය අඩුයි. හැබැයි තරංග ආයාමය වැඩි. හරි. එතකොට මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංග ආයාමයේ නැනෝමීටර් 400 ඉඳන් නැනෝමීටර් 700 විතර දක්වා තියෙන කොටස තමයි අපි දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ. හරිද? විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය දැන් දෘශ්‍ය ආලෝකය කොහෙද ඉන්නේ කියලා දැනගන්නත් එපේ. කොයි හරියද මේක ඉන්නේ කියලා. හරි. ඒතර අපි දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ ළමයි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ නැනෝමීටර් 400 විතර ඉඳන් නැනෝමීටර් 700 විතර දක්වා තරංගායාම පරාසයේ ඉන්න විද්‍යුත් චුම්බක තරංග වලට. හරි. තේරුණාද? දන්නේ නැහැ. මම හිතන්නේ තේරෙන්නේ නැති. ඒතර දැන් අපි දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ ආය පාරක් කිව්වොත් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ නැනෝමීටර් 400 විතර ඉඳන්
නැනෝමීටර් 700 විතර දක්වා ඉන්න විද්‍යුත් චුම්බක තරංග ටික. ඔතේ මේකේ තියෙනවා පාටවල් 7ක්. හරි. ඔයාලා ඒක නම් දන්නවා. දැන් දේදුන් එහෙම දැකලා තියෙන උග ඉන්නවනේ. නැති එකෙක් හොයා ගන්නවා කියන්නේ ඒකත් ගේමක් තමයි නේ. ඒතකොට දැන් ඔයාලා දන්නවා සාමාන්‍ය මේ උතන ප්‍රධාන පාටවල් 7ක් තියෙනවා. දැන් ඔය පාට 7 නම් මතක තියාගන්න ඕනේ. හරිද? ඔක අපි මතක තියාගන්නේ මෙන්න මෙහෙම. ඔයාලා කැමති විදිහකට මතක තියාගන්න. ඔව්. මෙතන violet හරි indigo මෙතන නිල් පාට කොළ පාට කහ තැඹිලි රතු තමයි blue green yellow orange red ඔන්නම තමයි පාට වල ටික තියෙන්නේ. පුතේ මේ පැත්තට යද්දි ඔයාලට පේනවා මේ පැත්තට යද්දි දැන් violet ගත්තහම නැනෝමීටර් 400 red ගත්තහම නැනෝමීටර් 700යි. ඒ කියන්නේ දකුණු අත පැත්තට යද්දි lambda වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට දුෂ්‍යාලෝකයේ ඉන්න වැඩිම තරංගායාමයේ තියෙන කෙනා තමයි ප්‍රතිපක්ෂය. දුෂ්‍යාලෝකය ගත්තාම හරි ආලෝකය ගත්තාම අපිට පාටවල් 7කට කඩන්න පුළුවන් නේද? ඒකේ වැඩිම සංඛ්‍යාතයේ වැඩිම තරංගායාමයේ තියෙන කෙනා තමයි ඔන්න ඔය කියන රතු පාට. ඔතේ අපි කිව්වා තරංගායාමයේ වැඩි වෙන්න සංඛ්‍යාතය අඩු වෙනවා. එහෙනම් අපිට අඩුම සංඛ්‍යාතයේ තියෙන කෙනා තමයි රතු. ඔන්න ඔක තමයි තියෙන්නේ. හරිද? ඔයාලගේ නෝට් එකේ මෙන්න මේක පොඩ්ඩක් දාගන්න ඕනේ දේවල් ටික මේකේ ඔයාලට වැදගත් කියලා හිතන දේවල් ටික මේ රූපෙත් අඳින්න මේවත් දාන්න ඊට පස්සේ මේ තරංගි චුට්ටක් මෙහෙම අඳින්නේ ඈතට යන්න මෙතන මෙහෙම පටන් ගන්න ළඟින් ඈතට යන්න මෙහෙම තරංගායම වැඩි කරනවා. හරි ඒකලා මේගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම ලියා ගන්න ඊට පස්සේ මෙතන මේ මෙයාව මෙහෙම අරගෙන මෙහෙම දැන් ඔයාලට පාට 7ක් නම් අද ගන්න බැරි වෙයි පාට 7ක් අඳින්න බැරි වුණාට අපිට සාමාන්‍ය පුළුවන් ළමයි මේ අකුරු ටික ලියා ගන්න පුළුවන් එතකොට ඔයාලා දන්නවනේ ඒකින්ද මේක පුළුවන් තරම් ඉක්මනට ඔයාලගේ නෝට් එකට දාගන්න පුළුවන්. හඩ ලියාගන්න බැරුණා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පොඩි ගානක් හදන්න මෙතන මේකත් හදාගෙන ඒක ලේසි අපිට. ළමයි මේ අපිට තියෙනවා පාටවල් කීපයක් මෙහෙම. නිල්, රතු, කහ, කොළ. මට ඕනේ මේගොල්ලොන්ව සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට හදන්න. හරි. මට ඕනේ මේගොල්ලොන්ව සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට හදන්න. ඒතර අපි දන්නවා මෙතන තියෙන්නේ මේ පැත්තට යද්දී ඔයාලට දැන් කටපාඩම් F අඩු වෙනවා lambda වැඩි වෙනවා.
මේ වගේ ප්‍රශ්න ඕනේ තරම් අහලා තියෙනවා. දැන් ඔයාලට දැනගෙන ඉන්න ඕනේ දකුණු අත පැත්තේ යද්දි සංඛ්‍යාති අඩු වෙනවා තරංග ආයාමය වැඩි වෙනවා. ඒතර වැඩිම සංඛ්‍යාති ඉන්න කට්ටිය ඉන්න ඕනේ වම් අත පැත්තේ නේ. ඒතර මේගොල්ලෝ ටික බලපුවාම වැඩිම සංඛ්‍යාතිය තියෙන්නේ නිල් පාටට. FB තමයි වැඩි. ඊට පස්සේ කොළ පාට. ඊළඟට ඊට පස්සේ ඉන්නේ කම් පාට. අන්තිමේදී ඉන්නවා රතු පාට. අඩුම සංඛ්‍යාතිය තියෙන එක. දැන් තරංගායාමය ඔකේ හැදුවොත් අනිත් පැත්තලම. තරංගායාමය බැලුවොත් දකුණු අත පැත්තේ තමයි වැඩිම තරංගායාමය තියෙන කට්ටිය. ඒතකොට මේ රතු පාට තමයි වැඩිම තරංගායාමයක් තියෙන්නේ. ඊට පස්සේ කහ පාට. අපි ඒක ලැම්ඩා කියලා ගමු. ලැම්ඩා ඊට පස්සේ lambda y ඊට පස්සේ lambda g අන්තිමේදී lambda ඔය ප්‍රශ්නේ ලියාගමු මේ ඔක ලියන්න මෙයා රතු නිල් රතු කහ කොළ සංඛ්‍යාතය අඩු වෙන පිළිවෙලට සකස් කරන්න. ඊට පස්සේ දෙන පල්ලෙහාන් ලියන්න තරංගායාමය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න. ඔන්නම හොයාගන්න පුළුවන්. දැන් ගණන් හදන පොතේ ඉක්මනට ඔකත් සඳහන් කරගමු. ඔන්න ආලෝකයේ සම්බන්ධ පළවෙනි ගණන හැදුවා. හරි. හරි. පුතේ අපි කියවනේ ලෝකේ තරංග ගත්තාම අපි කලින් නම් වර්ග කරේ ප්‍රධාන ආකාර දෙකකට ඒ තමයි විද්‍යුත් චුම්බක තරංග හා යාන්ත්‍රික තරංග. ඒ වගේම පුතා තරංග බෙදන්න පුළුවන් තවත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි අන්වායාම තරංග හා තීරයක් කියනවා. අන්වායාම තරංගයි තීරක තරංගයි. පුතේ මේ සාමාන්‍යයෙන් තරංග පෙන්වන ප්‍රධාන ගුණ පහක් තියෙනවා. ඒ තමයි පරාවර්තනය, හරි, වර්තනය, විවර්තනය, නිරෝධනය. හරි. ඔන්න ඔය පෙන්වන ලක්ෂණ පහෙන් අන්වායාම තරංග ලක්ෂණ හතරකුත් තීරක තරංග වෙයි කියන හැම ලක්ෂණයක්ම පෙන්වනවා. හරි. එතන මතක තියාගන්න තරංග පෙන්වන ප්‍රධාන ලක්ෂණ පහක් තියෙනවා. පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය. පරාවර්තනය වර්තනය ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. විවර්තනය, නිරෝධනය, ද්‍රවණය කියන කොටස් අපි දෝලන හා තරංග වල දෝලන කොටස යටතේ කතා කරනවා. හරිද? ඒතකොට දැනට දැනගන්න ඕනේ අපි මේ වගේ ප්‍රධාන ගතිගුණ කීපයක් මේගොල්ලොන්ට තියෙනවා. තීරක තරංග ඔය කියන හැම ගතිගුණයක්ම පෙන්නනවා. හැබැයි අන්වායාම තරංග පෙන්නන්නේ ඕ වගේ ගතිගුණ හතරක් විතරයි.
පුතේ ඔය ද්‍රවණය කියන ගතිගුණය ඔයාලට පස්සේ ඉගෙන ගන්න හම්බෙයි මොකද්ද මේ කියන කතාව කියලා. ද්‍රවණය කියන ගතිගුණය පෙන්වන්නේ තීර්යක තරංග විතරයි. අන්වායාම තරංග වලට කවදාවත් ද්‍රවණයක් පෙන්වන්න බෑ. ඒකින්ද අපි කියනවා අන්වායාම තරංග පෙන්වන්නේ පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය විතරයි. තීර්යක තරංග පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය කියන හැම ගුණයක්ම පෙන්වනවා. හරිද? එතකොට ඔයාලා දන්නවා ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංගායාමයේ නැනෝමීටර 400 නම් 700 දක්වා ඉන්නේ උන් ටිකනේ. දෘශ්‍යාලෝකය කියන්නේ ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තියෙන තරංගයක්. හරි? ආලෝකයේ ඉන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ. ඒතකොට එයා අයිති පුතා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට. පුතේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ ඉන්න සියලුම තරංග තීර්යක තරංග. හරි? ඒක නම් රතු පෑනෙන් දැනගෙන ඉන්න ඕනේ කාරණයක්. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ ඉන්න සියලුම තරංග තීර්යක තරංග. හරි? එතකොට පුතේ ආලෝකයේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය නම් ඉන්නේ ආලෝකය කියන්නේ තීර්යක තරංගයක්. එහෙනම් ආලෝකයට ওই ලක්ෂණ පහම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ පරාවර්තනය පෙන්වන්න පුළුවන්, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය කියන හැමෝම පෙන්වන්න පුළුවන්. ඒකින්ද හයිලයිට් කරගන්න මේගොල්ලෝ පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය කියන හැම ගති ගුණයක්ම පෙන්වනවා. හරි. හැබැයි මේ පාඩමේදී අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මෙන්න මේ පරාවර්තනය හා වර්තනය කියන සංසිද්ධිය. ඒකෙනුත් මේ වර්තනයට තමයි අපි අවධානය යොමු කරන්නේ. මෙන්න මේ වර්තනය ගැන තමයි අපි කතා කරන්නේ. හරි. අනිත් ඒවා අපි එච්චර කතා කරන්නේ නැහැ ආලෝකය කියන පාඩමේ යටතේ. එතකොට ළමයි ඔයාලා දන්නවා මේ පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවානේ පරාවර්තනය වර්තනය කියන මොකක්ද කියලා. පරාවර්තනය කියන ළමයි මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් බාධකයක වැදිලා එම මාධ්‍ය තුලට මැතුල් වෙලා ගමන් කරන සංසිද්ධිය. වැදිලා ආපහු ඒකම යනවා. වර්තනය කියලා කියන්නේ මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් මාධ්‍ය දෙකක් හම්බෙන පෘෂ්ඨයේ වැදිලා දිශාව වෙනස් කර ගැනීමෙන් අනතුරුව මේ යන්න තිබ්බ මේ දිශාව වෙනස් කර ගැනීමෙන් අනතුරුව දෙවෙනි මාධ්‍යයට ඇතුල් වෙලා ගමන් කරන සංසිද්ධියට අපි කියනවා වර්තනයක් කියලා. හරිද? දැන් මතකද? පරාවර්තනය කියන්නේ එක් මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් බාධකයක වැදිලා දිශාව වෙනස් බාධකයක වැදිලා නැවතත් ඒ මාධ්‍ය තුළටම ඇතුල් වෙලා ගමන් කරනවා නම් අපි කියන එක පරාවර්තනය. මාධ්‍යයක ගමන් කරන තරංගයක් මාධ්‍ය දෙක හම්බෙන අතුරු මුහුණතේ වැදිලා දිශාව වෙනස් කර ගැනීමෙන් අනතුරුව දෙවන මාධ්‍ය තුළට ඇතුල් වෙලා ගමන් කරනවා නම් ඒ වගේ කෙරුවට කියනවා වර්තනයක් වෙනවා කියලා. හරිද? පුතේ ආලෝකය කියලා කියන්නේ සමහර වෙලාවට අංශුවක් විදියට හැසිරෙන කෙනෙක් සමහර වෙලාවට තරංගයක් විදියට හැසිරෙන කෙනෙක්. අර මම ඔයාලට කියලාත් ඇති. එතකොට මේක මේ පුතා අර මේ ඩුවල් ෆෝන් එකක් වගේ. ඔයාලා දන්නවා ඩුවල් ෆෝන් එක සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. සිම් දෙකම වැඩ. හැබැයි එක වෙලාවක වැඩ කරන්නේ එක සිම් එකක් විතරනේ. ඒ කියන්නේ සිම් 1 එකට කෝල් එකක් ආවොත් සිම් 2 ඒ වෙලේදී ඩිඇක්ටිවේට් වෙනවා. සිම් 2 එකට කෝල් එකක් ආවොත් සිම් 1 ඔටෝ ඩිඇක්ටිවේට් වෙනවා. කියන්නේ එක වෙලාවක වැඩ කරන්නේ එකයි. හැබැයි දෙන්නම වැඩ කරන්න පුළුවන්. ඕනේ සිම් එකක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේමයි ආලෝකයේ පත්තහම පුතා අංශුමය ලක්ෂණ පෙන්වන්නත් පුළුවන්. තරංගමය ලක්ෂණ පෙන්වන්නත් පුළුවන්. කියන්නේ ආලෝක කිරණ සමහර වෙලාවට අංශු විදියට හැසිරෙනවා. සමහර වෙලාවට තරංග විදියට හැසිරෙනවා. හැබැයි තරංග වෙලාවට හැසිරෙන වෙලාවෙත් ඒ කියන්නේ තරංග විදියට හැසිරෙද්දී ඒගොල්ලෝ අංශු ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අංශු විදියට හැසිරෙද්දී ඒගොල්ලෝ තරංග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ එක් වරකට එක් ලක්ෂණයයි පෙන්වන්නේ. එක්ක අංශුවක් විදියට එක්ක තරංගයක් විදියට. හැබැයි ඕනෙම වෙලාවක ඔය ලක්ෂණ දෙකෙන් ඕන එකක් පෙන්වන්න පුළුවන් මෙයාට. ඒක හින්දා මෙයාට අපි කියනවා ආලෝක කිරණ වලට ඩුවැලිටි එකක් තියෙනවා කියලා. හරි. මෙතන දිවි ස්වභාවයක් තියෙනවා. ඩුවල් නේචර් එකක් තියෙනවා. ඕකත් හයිලයිට් කරන්න.
ඉතින් මේ ආලෝකය කියන පාඩම සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරන්නේ. එකක් තමයි ඔය ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව, අනිත් එක තමයි භෞතික ප්‍රකාශ විද්‍යාව. හැබැයි විෂය නිර්දේශයේදී අපි මෙන්න මේ කියන භෞතික ප්‍රකාශ විද්‍යාව ගැන කතා කරන්නේ. ඒත් අපි කතා කරන්නේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව ගැන. ඉතින් අපිට ලේසි නේ වැඩි. ඉතින් අපි කිව්වා මෙයාගේ ප්‍රධාන ලක්ෂණ පහක් තියෙනවනේ. පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණය. ඒතර මෙතනදී ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේදී අපි පරාවර්තනය හා වර්තනය ගැන කතා කරනවා. භෞතික ප්‍රකාශ විද්‍යාවේදී අපි විවර්තනය, නිරෝධනය, ද්‍රවණය කියන කොටස් දෙකක්. ඒත් මෙතන අපි මේ සිලබස් එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ ආලෝකයේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේ යටතේ තියෙන වර්තනය කියන සංසිද්ධිය. එන්න මෙයාව කතා කරමු. දැන් ඉගෙන ගන්න යන එක්කෙනා ගැන අවබෝධයක් තියෙනවා. පුතේ ආලෝකය කියලා කියන්නේ පෙනීම ඇති කරන ශක්ති ප්‍රභේදය. ඊළඟදී ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඉන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංග ආයාම පරාසය නැනෝමීටර 400 ඉඳන් නැනෝමීටර 700 දක්වා. ඔකේ පිළිවෙල කියලා දුන්නා. එතකොට ඔයාලා දන්නවා වැඩිම සංඛ්‍යාතයේ තියෙන රතු පාටට ඔක පාටවල් 7කින් ඇදලා තියෙන ආලෝකය. වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ වයලට් වලට, අඩුම සංඛ්‍යාතයේ තියෙන රතු පාටට, වැඩිම තරංග ආයාමයේ තියෙන රතු පාටට. එතකොට කියලා දුන්නා මේ පාටවල් දිගේ යද්දි තරංග ආයාමයේ කොහොමද වෙනස් වෙන්නේ? සංඛ්‍යාතයේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. එතකොට මතක තියාගන්න රතු පාට තමයි අඩුම සංඛ්‍යාතයේ තියෙන එක්කෙනා, වැඩිම තරංග ආයාමයේ තියෙන එක්කෙනා. හරිද? ඊට පස්සේ ආලෝකයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරනවා. මෙදින් ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවයි භෞතික ප්‍රකාශ විද්‍යාවයි. හරිද? ඒතර මෙතනදී අපි කතා කරන්නේ ඔන්න ඔය ආලෝක කිරණ වල ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේ යටතේ තියෙන වර්තනය කියන සංසිද්ධිය විතරයි. ඒතර ඔන්න දැන් සිලබස් එකේදී ඉගෙන ගන්න යන කොටස ගැන මේ වෙනකොට අපි අවබෝධයක් ගත්තා. හරි. මෙන්න මෙහෙම පුතා මේ දැනගෙන ඉගෙන ගන්න ඕනේ. ආලෝකය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. නිකන් සූත්‍රයක් ලියලා ගණන් හිතුවට වැඩක් නැහැ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඔයා ඉගෙන ගන්න යන්නේ මොන පරාසයද, මොකක් ගැනද මේ ඉගෙන ගන්න, මේ කවුද කියලා. දැන් හොඳ අවබෝධයක් තියෙනවා. මම හිතනවා ආලෝකය කියන්නේ මොකක්ද, කොයි වගේ දෙයක, කොහොමද හැදිලා තියෙන්නේ, මේ පාඩමේදී අපි එයාගේ මොන ගති ගුණ ගැනද කතා කරන්න යන්නේ. හරි. ටැබ්ලර් නෝට් එක සම්පූර්ණ කරගෙන යන්න. ඔයාලගේ නෝට් එකේ හිස්තැන් ටිකක් තියෙනවා. ඒ ටික සම්පූර්ණ කරමු. එකල ලියාගමු මෙහෙම. මෙම ඒකකයේදී අප ආලෝක වර්තනය පිළිබඳව අවධානය යොමු කරයි. හරි. ආලෝක වර්තනය පිළිබඳව අවධානය යොමු කරයි. හරි. මේව නම් ඔහොම ඔයාලගේ නෝට් එකේ කියවගෙන යන්න. ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්නවා සාමාන්‍යයෙන් වස්තුවකින් ප්‍රතිබිම්බයක් නිර්මාණය කරද්දී ඔයාලා ඇන්දේ ආලෝක කිරණ දෙක. වස්තුවකින් ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න ඔයාලා ඇන්දේ ආලෝක කිරණ දෙකක් අපිට මේ ඉස්සරහදී රූප සටහන් ටික තියෙනවා. ඔයාලා 10 11 වසරදී ඇන්ද රූප සටහන් ටික ඒවා හැමෝම අපිට අඳින්න තියෙනවා. ඒ ටික අපි අඳින්න උඩට මෙතනදී ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක ලොකුවට. බුදේ ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් වස්තුවක් පේන්න නම් අපිට ආලෝකය පිට කරන ප්‍රභවයක් ඕන. හරි. වස්තුවක් පේන්න ආලෝකය පිට කරන කෙනෙක් ඕන. දැන් වස්තුවක් තිබ්බට වස්තුවක් පේන්නේ නැහැ. දැන් අපි හිතමු මේ පෑන කියලා. මේක කළුවරේ කොහෙද තිබ්බට පේන්නේ නැහැ. ආලෝකය පිට කරන කවුරු හරි ප්‍රභවයක් ඉන්නවා. ඊට පස්සේ තමයි වස්තුවක් බලනවා වස්තුවක් තියෙනවා. වස්තුවක් ඕනේ, ආලෝකය පිට කරන ප්‍රභවයක් ඕනේ. ඒ ආලෝකයට ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඇයි ප්‍රභවයෙන් පිට කරන ආලෝකය ඇවිල්ලා මේ වස්තුවේ වදින්නේ බෑ. වැදිලා පරාවර්තනය වෙලා යනවා. අන්න එහෙම ගියපුවාම දකින්න පුළුවන් ඇස් පේන මිනිස්සෙක් වෙන්න ඕනේ. ඇස් පේන එකෙක් ඕනේ. ඒ කියන්නේ අපි කියනවා ප්‍රകൃතිය හැක්ක. ඒතර මේ වස්තුවක් දර්ශනීය වෙන්න ප්‍රධාන කාරණා හතරක් තියෙනවා.
හරි. එකක් තමයි ප්‍රභවයක් තියෙන්න ඕනේ. හරි. ආලෝකෙ පිට කරන ප්‍රභවයක් තියෙන්න ඕනේ. වස්තුවක් තියෙන්න ඕනේ. ආලෝකයට ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් තියෙන්න ඕනේ. ප්‍රകൃති හැටි. හරි. ඒක ස්පේන් එකේ කියනවා. ඊට පස්සේ උදේ මේ වස්තු අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවා සමහර වස්තු තියෙනවා උම්ම ප්‍රතික්‍රියා කරලා ආලෝක කිරණ හදාගෙන පිට කරනවා. දැන් සූර්යයා කියලා කියන්නේ එයා ආලෝක කිරණ පිට කරන එක. දැන් බල්බ් එකක් කියලා කියන්නේ ආලෝක කිරණ පිට කරන එක. ඒ වගේ තමන් තුළ සිදුවෙන ක්‍රියාවලියක් හින්දා ආලෝකය විමෝචනය කරනවා නම් ඒ වගේ කට්ටියට අපි කියනවා දීප්ත වස්තු. දීප්ත වස්තු. තව කට්ටියක් ඉන්නවා කවුරු හරි පිට කරන ආලෝක කිරණ එයාගේ වැදුනහම එයා පරාවර්තනය කරනවා. වෙන කාගේ හරි ආලෝක කිරණ පරාවර්තනය කරනවා නම් ඒ වගේ වස්තු වලට අපි කියනවා අදීප්ත වස්තු කියලා. හරි. මේව ඉස්සරහින් ලියාගමු. දීප්ත වස්තු වලේ තමන් තුළ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස තමන් තුළ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ආලෝක කිරණ විමෝචනය කරයි නම් එවැනි වස්තු දීප්ත වස්තු ලෙස හඳුන්වයි. අදීප්ත වස්තු ඒකට ලියා ගන්න. ආලෝක කිරණ පරාවර්තනයක් සිදු කරයි. ආලෝක කිරණ පරාවර්තනයක් සිදු කරයි. වරහන් ඇතුළේ ලියා ගන්න. ආලෝක කිරණ නිපදවීමක් සිදු නොකරයි. ආලෝක කිරණ හදාගන්නේ නැහැ. වෙන කවුරු හරි පිට කරපු එකක් මු පරාවර්තනය කරලා දෙන්න. ඊළඟ එක ආලෝකය ගමන් කරන මාධ්‍ය ප්‍රධාන වශයෙන් වර්ග තුනකට කඩන්න පුළුවන්. එකක් තමයි මේ හොඳටම ආලෝක කිරණ ගමන් කරන්න දෙන මාධ්‍ය. අනිත් එක තමයි ආලෝක කිරණ වලට මේ මත වශයෙන් ගමන් කරන්න දෙන මාධ්‍ය. අනිත් එක ආලෝක කිරණ වලට ගමන් කරන්න දෙන්නේ නැති මාධ්‍ය. ඔයාලා දන්නවා කාඩ්බෝඩ් එකක් වගේ තිබ්බම සාමාන්‍යයෙන් ආලෝක කිරණ වලට ගමන් කරන්න බෑ. සමහර ටිකක් ඝනකම් වීදුරු තියෙනවා මද වශයෙන් ආලෝක කිරණ ගමන් කරන්න පුළුවන්. හොඳටම ගමන් කරන්න බෑ. දැන් වාතය වගේ ගත්තාම ආලෝක කිරණ හොඳට ගමන් කරනවා. හරිද? ඒතර පුතා මේ එක එක මාධ්‍යවල ආලෝක කිරණ ගමන් කිරීමේ හැකියාව වෙනස්. අන්න ඒකත් එක්ක අපිට පුළුවන් ওই මාධ්‍ය ප්‍රධාන කොටස් තුනකට කඩන්න පාරදෘශ්‍ය, පාරභාෂක, පාරාන්ද කියලා. ඒතර මේ පාරදෘශ්‍යයි කියලා කියන්නේ මම හිතනවා ඔයාලගේ නෝට් එකේ මේක තියෙනවා. ආලෝක කිරණ සම්පූර්ණයෙන්ම ප්‍රචාරණය වෙනවා. පාරභාෂකයි නම් මද වශයෙන් ප්‍රචාරණය වෙනවා. පාරාන්ද නම් යන්න දෙන්නේ නැහැ. ආලෝක කිරණ වලට ඒ හරහා. දැන් සාමාන්‍යයෙන් මේ ඉස්සරහම කිව්වේ කොන්ක්‍රීට් කියලා කියන්නේත් පාරාන්දයි. ආලෝක කිරණ ගමන් කරන්න බෑ. හැබැයි දැන් මම ඔයාලට කියලාත් ඇති PhD එකකදී මගේ මතකයේ හැටියට කොහොම හරි මොන හරි ක්‍රියාවලියකදී පේටන්ට් එකක් තියෙනවා මම හිතන විදිහට ලංකාවේ කෙනෙක් හොයාගෙන තියෙනවා මේ ආලෝකයට මද වශයෙන් ගමන් කරන්න පුළුවන් කොන්ක්‍රීට්. ඒ කියන්නේ පාරභාෂක කොන්ක්‍රීට්. හරිද? මාධ්‍ය එතකොට පාරභාෂකය මද වශයෙන් ගමන් කරන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ඒ වගේ බිල්ඩින් එකක් හදුනහම ඇතුලේ ආලෝක තත්ත්වය එහෙම ටිකක් වැඩි. එළී තියෙන ආලෝකයට ඇතුළට එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ තියෙන ආලෝක කිරණ. ඔයාලගේ නෝට් එකේ මේ දේවල් ටික තියෙනවා. හරි. සරල රේඛීය මාර්ගයක ප්‍රචාරණය වන ඉතා පටු ආලෝක ධාරාවක් ආලෝක කිරණයක් කියලා හඳුන්වනවා. ඒ වගේ කිරණ දෙකක් පාවිච්චි කරන කිරණ තුලිකාවක් හදන්න පුළුවන්. ඔයගේ කිරණ ගොඩකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. ඒතර ආලෝක කදම්බ ගත්තාම ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එක්ක තමයි ආලෝක කිරණ ටික මෙහෙම සමාන්තරව යන්න පුළුවන්. ඒත් අපි කියනවා සමාන්තර ආලෝක කිරණ කදම්බ. ඊට පස්සේ තමයි එක ලක්ෂයකින් විසිරෙනවා වගේ පේන්න පුළුවන්. ඒවට අපි කියනවා අපසාරී වෙන කට්ටිය. තව කට්ටියක් ඉන්නවා
මෙහෙම එක ලක්ෂයකට එකතු වෙනවා වගේ පේනවා. අபிසාරී වෙන කට. ඔන්න ඔහොම තමයි කිරණ ප්‍රධාන වශයෙන් වර්ග කරගන්න පුළුවන්. ප්‍රතිබිම්බ ගත්තාම ඒ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. තාත්වික ප්‍රතිබිම්බ හා අතාත්වික ප්‍රතිබිම්බ. අල ඕනේ තරම් අහලා තියෙනවා මේක ගැන. තාත්විකයි කියලා කියන්නේ ආලෝක කිරණ ඇත්තටම එකතු වෙනවා නම් ඒ වගේ තැන් වල හැදෙන ප්‍රතිබිම්බ තාත්වික ප්‍රතිබිම්බ. ආලෝක කිරණ ඇත්තටම එකතු වෙන්නේ නැහැ. එකතු වෙනවා වගේ පේනවා නම් ඒගොල්ලෝ අතාත්විකයි. මේක වැදගත් ළමයි. මේක හයිලයිට් වෙන්න ඕනේ. තාත්වික ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ ආලෝක කිරණ ඇත්තටම එකතු වෙනවා නම් ඔයා අඳින රූප සටහනේදී ආලෝක කිරණ දෙක ඇත්තටම එකතු වෙනවා නම් ඒ හැදෙන ප්‍රතිබිම්බය තාත්වික ප්‍රතිබිම්බය. ඔයා අඳින රූප සටහනේදී ආලෝක කිරණ දෙක ඇත්තටම එකතු වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන්නේ කඩිරි. අන්න එහෙම එකතු වෙන ප්‍රතිබිම්බ වලට අපි කියනවා අතාත්වික ප්‍රතිබිම්බ. ඇත්තටම එකතු වෙන්නේ නැහැ. හැබැයි එකතු වෙනවා වගේ පේනවා. හරිද? හරි. ඔන්න ආවා අපිට කතා කරන්න ඕනේ දැන්. ආලෝක වර්ධනය. පුතේ මේ තියෙන ආලෝක වර්ධනය. එක් මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් මාධ්‍ය දෙක හම්බෙන අතුරු මුහුණේ වැදිලා මේ ඔන්න එක් මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් මාධ්‍ය දෙක හම්බෙන අතුරු මුහුණේ වැදිලා දිශාව වෙනස් කර ගැනීමෙන් අනතුරුව දෙවෙනි මාධ්‍ය තුලට ඇතුල් වෙලා ගමන් කරන සංසිද්ධිය. හරි. එතකොට ළමයි මේ ඇත්තටම යනවනම් යන්න කිව්ව මේකට මේ පාර. මෙහෙම යන්න. දිශාව වෙනස් කර ගැනීමෙන් අනතුරුව දෙවෙනි මාධ්‍ය තුලට ඇතුල් වෙලා ගමන් කරනවා. ඔන්න ඔය සංසිද්ධියට තමයි අපි කියන්නේ ආලෝක වර්ධනය කියන්නේ. පුතේ මේකට අපි කියනවා පතන කිරණය. මෙයාට අපි කියනවා වර්තන කිරණය. මේ තියෙන්නේ පතන කිරණය. මේ තියෙන්නේ වර්තන කිරණය. මේ තියෙන්නේ පළවෙනි මාධ්‍ය. මේ තියෙන්නේ දෙවෙනි මාධ්‍ය. අපි පළවෙනි මාධ්‍ය වර්තනාංකය n1යි කියලා ගමු. දෙවෙනි මාධ්‍ය වර්තනාංකය n2යි කියලා ගමු. වර්තනාංකය මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. දැන් හිතන්නකො එහෙම දෙයක් වර්තනාංකය කියලා එකක්. පුතේ මේ තියෙන්නේ අභිලම්බය. මෙයාට අපි කියන්නේ අභිලම්බය. ඔන්න ඔය අභිලම්බයයි පතන කිරණයයි අතර තියෙන කෝණයට අපි කියනවා පතන කෝණය. ඕකට අපි සාමාන්‍යයෙන් කියන්නේ I. වර්තන කිරණයයි අභිලම්බයයි අතර තියෙන කෝණයට අපි කියනවා වර්තන කෝණය. ඕකට අපි සාමාන්‍යයෙන් කියන්නේ R. හරි. මෙයා පතන කෝණය, මෙයා වර්තන කෝණය. මෙයා I, මෙයා R. හරි නේද? එතකොට මේ රූපී
හරි. ඊපස්සේ වර්ධන නියම දෙකක් තියෙනවා. මේ කොහොමද 10 වසර විතර ඉඳන් ඉගෙනගෙන ඉන්නේ. මේ නියම දෙක නම් පුතේ කටපාඩමේ තියෙනවා. හරිද? පතන කිරණය, වර්ධන කිරණය හා අන්තර්පෘෂ්ඨයේදී අඳින අභිලම්බය එකම තලයක පිහිට. හරි නේද? අන්තර්පෘෂ්ඨයේදී පතන ලක්ෂණය අභිලම්බය එකම තලයක පිහිට. කියන්නේ පුතා මෙන්න මේ පතන කිරණයයි වර්ධන කිරණයයි මේ අතුරු මුහුණත තියෙන. හරි අන්තර්පෘෂ්ඨයේදී මෙන්න මේ ලක්ෂයට පතන ලක්ෂයට ඇති අභිලම්බය මේකට අපි කියන අභිලම්බය කියලා. එකම තලයක පිට. මේක මනක්කල්පිත රේඛාවක් තමයි. හරි. එතකොට යා මේවා ලකුණු කරගන්න ඕනේ ළමයි. මේ තියෙන්නේ පතන කෝණය මේ තියෙන්නේ වර්තන කෝණය. හරි. ඊට පස්සේ පතන කෝණයේ සයින් අගය වර්ධන කෝණයේ සයින් අගයට ධර්ම අනුපාතය නීති. අපි අඳපු රූපයේ හැටියට නම් sin i පතන කෝණයේ සයින් අගය බෙදනවා වර්ධන කෝණයේ සයින් අගය sin r සමානයි n. මෙතන n කියලා කියන්නේ නීති. ඕකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ තියෙන්නේ අපේ පතන කිරණය වර්ධන කිරණය. මෙතන තියෙනවා මාධ්‍යයක් යා n1යි මෙතන තියෙනවා මාධ්‍යයක් වර්ධනාංකය n2යි. හරි n කියලා කියන්නේ ළමයි මෙතන වර්ධනාංකය. හරිද? n1 මේ තියෙන වාතයේ වර්ධනාංකය මේ තියෙන මාධ්‍යයක් මාධ්‍ය වර්ධනාංකය. එතකොට මේ තියෙන්නේ පතන කෝණය මේ තියෙන්නේ වර්ධන කෝණය. පුතේ මට මෙහෙම ලියන්න පුළුවන්. හරි n1 sin i සමානයි k. ඔන්න මගේ පළවෙනි සමය. n2 sin r n2 sin r සමානයි k. ඔක දෙවෙනි සමය. එහෙනම් අපිට පේනවා පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය. එහෙනම් මට ලියන්න පුළුවන් n1 sin i සමාන වෙනවා n2 sin හරි සාමාන්‍යයෙන් වර්ධනාංක ගත්තාම වාතයේ නම් ඔකේ ජලීය වර්ධනාංකය වගේ තිබ්බොත් එන් ජලය 4 බෙදිය 3. වීදුරු වගේ තිබ්බොත් මෙයා 3 බෙදිය 2. ඔය ටික ඔක්කොම සටහන් කරගන්න.
හරි. එතන රතු පෑනේ ලියා ගන්න. මෙන්න මේ n sin theta සමානයි k කියලා ගන්නවනේ. ඕකට අපි කියනවා ස්නේල් නියම. හරි. මෙන්න මෙයාට අපි කියන්නේ ස්නේල් නියම. ස්නේල් නියමේ පාවිච්චි කරලා තමයි මේ කියන සමීකරණ දෙක ලියලා මේ ප්‍රකාශනය කරන්නේ. හරිද? මෙතනට එනකන් එන්නකො. ඊට පස්සේ කියලා දෙන්න කොහොමද මේ જાති ගණන් හදාගන්නේ කියලා. හරි. හරි. ඔයාලා ගණන් හදන්න පොත ගන්න. ගණන් කීපයක් හදන්නේ නැහැ. හරි. ළමයි මෙතන තියෙන්නේ වාතය. මේ තියෙන්නේ ජලය. මෙතන කෝණයේ අංශක 30යි. මට ආරෝ ගාව ගන්න ඕනේ. හරි. මෙහෙම ආලෝක කිරණයක් ඇවිල්ලා වදිනවා. මට ආරෝ ගාව ගන්න. මේ වගේ තැන් වලදී අපිට පුළුවන් ස්නේල් නියමය පාවිච්චි කරන්න. ඒතර මම ලියනවා මෙතන ස්නේල් නියමයෙන් n එක sin i සමාන වෙනවා n2 sin r. ඔයාලා දන්නවා වාර්තීය වර්තනාංකය එකයිනේ. ජලීය වර්තනාංකය 4 බෙදීම 3. එහෙනම් වාතීය වර්තනාංකය 1යි. එතන කෝණය මේ වර්තනාංකය 1යි. එතන කෝණය sin 30. මෙයාගේ වර්තනාංකය 4 බෙදීම 3යි. එතන කෝණය sin r. ඔය r තමයි හොයාගන්නේ. එතකොට එක වතාවක් sin 30 කියන්නේ භාගය සමානයි 4 බෙදීම 3යි sin r. මෙතන 3යි මෙතන 4 ඒවා දෙකක් කියන්නේ 8යි සමාන වෙනවා sin r. එතකොට sin r සමාන වෙනවා 3 බෙදීම 8. එහෙනම් r කියලා කියන්නේ sin inverse 3 බෙදීම 8. ඔන්න ඔහොම ගන්න ඕනේ මෙයා. හරි. හරි ගන්නකො ඉක්මනට. දැන් ඕකමයි පුතේ මේ මෙහෙම තියන්න බෑ උත්තරේ ඈ. මෙහෙම තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේක බෙදන්න ඕනේ. 3 බෙදීම 8යි. හරි. මෙතනට මේ බිඳුවයි. 30ට 8 ඒවා. 3යි.
24යි 6යි 60ට බලන්න ඕන 8 ඒවා 7යි 56යි 4ක් තිබුණි 40ට 8 ඒවා 5යි. ඒ කියන්නේ 0.3යි 7යි 5යි. හරිද? ඒ කියන්නේ gamma සමානයි sin inverse මේක සුළු කරපුවාම මේ 0.3යි 7යි 5යි තව බිඳුවක් අපි අමතරව දානවා ළමයි. මොකද දන්නවද? ඔයාලා දන්නවා මේ පොතේ තියෙන ඉලක්කම් 4ක් ඉන්නේ ඔබ. ඔන්න දැන් බලන්න ඕනේ sin වගුවේ 0.3යි 7යි 5යි බිඳුව කොහෙද තියෙන්නේ කියලා. ඒකලා එතන අංශක ගානයි කලා ගානයි මෙතන දාලා ඉතින් දෙකක්. හරිද? මෙයා කොහෙද ඉන්නේ කියලා බලලා වගුවේ අංශක ගානයි කලා ගානයි මෙතන සඳහන් කරනවා. අපි ඔය වගේම තව ගානකට යමු. හරි. අපි තුමු මේ තියෙන්නේ වාතය මේ තියෙන්නේ වීදුරු. මෙතන කෝණය අංශක 30යි 45. හැමෙලෙම 30 හරියන්නේ. මෙතන කෝණය අංශක 45. ඔන්න මෙතන කෝණය හොයාගන්න. හරි. අපි ආරම්භ කරමු. කොහොමද හොයාගන්නේ? හරි. පොඩි try එකක් දෙන්න. මේක හොයාගන්න. දැන් මේ ගණන් හදන පොතේ හදන්නේ මේ බෑ. අපි තාම මේ පළවෙනි නියමය හරියට ආදේශ කරගන්න පුරුදු වෙනවා. මෙහෙම ඉමීඩියට් ටික ටික පුරුදු වෙමු මේ වැඩි.
හරි. පුතේ n1 වාතයේ වර්තනාංක 1යි. වීදුරු වල තුන බෙදීම 2යි. මෙතන තියෙනවා sin 45. මෙතන ඉන්නවා sin 9. sin 45 කියන්නේ 1ට මූල 2යි. මෙතන තුන බෙදීම 2යි. sin ඒ කියන්නේ 2 ගුණ කිරීම උඩ තියෙන්නේ 1 ගුණ කිරීම 1 මේ පැත්තෙන් 2කින් ගුණ වුණාම 2යි මූල 2යි කියන්නේ 1.4යි 1.4යි විතර 3 ගන්න. සමාන වෙනවා sin. එහෙනම් sin r කියලා කියන්නේ ඔයාලට පුළුවන් මෙයාව සුළු කරලා an එක්කෙනාගේ sin inverse බලන්න. sin inverse 2 බෙදීම 1.4යි 1.4 ගුණ කිරීම. ඔන්න ඔහොමයි. හරිද? මේ විදිහට තියෙනවා. අපි තව පොඩි ගණනක් හදමු ඔකේ. තමයි මෙහෙම වුණොත් මෙතන කෝණය 45යි. මෙතන කෝණය 30යි. මේ තියෙන්නේ වාතය. මෙතන තියෙනවා මාධ්‍යයක්. එයාගේ වර්තනාංකය n අපි දන්නේ නැහැ. මෙතන වර්තනාංකය 1යි. මට මේ n හොයාගන්න ඕනේ. try කරන්න. මෙතන 1යි sin 45යි සමානයි n වතාවක් sin 30. sin 45 කියන්නේ 1ට මූල 2යි. sin 30 කියන්නේ භාගය. එහෙනම් n කියලා කියන්නේ ළමයි 2 බෙදීම මූල 2. ළමයි 2යි කියලා කියන්නේ මූල 2 ගුණ කිරීම මූල 2යි. දැන් මූල 2 ගුණ කිරීම මූල 2.
එහෙනම් දෙකයි කියලා කියන්නේ මූල දෙක ගුණ කිරීම මූල දෙකයි. කියන්නේ දෙක බෙදීම මූල දෙක කියන්නේ මෙතනට මූල දෙකක් එන්නේ. මූල දෙක කැපිලා. එහෙනම් උත්තරේ වෙන්න ඕන විතර මූල දෙක. අන්න තමයි. එහෙනම් n කියලා කියන්නේ මූල දෙකයි කියලා කියන්න බෑනේ. 1.4යි 1.4. ඉතින් වර්තනාංකය කියලා කියන්නේ ඔයාලා දන්නවා ඒකක හෝ මාන නොමැති භෞතික රාශිය. ඒකකයක්වත් මානයක්වත් නැහැ. වර්තනාංකය. ඒකක හෝ මාන නොමැති භෞතික රාශිය. ඊළඟ දේ තමයි ළමයි මේ જાතිය ගණන් වල මම මේකෙන් හදන්න පුළුවන් හැම ගණනක්ම වගේ මෙතනින් හදාගෙන යන්න හදන්නේ සරලම දේවල් වලින්. හරි සරලම ටික. සංකීර්ණම නෙමෙයි. සරලම දේවල් ටික නෙමෙයි. එතකොට සමහර තැන්වලදී ඔයාලා රැවටෙයි මෙන්න මෙහෙම දෙයියේ මෙතන කෝණේ අංශක 60. මේක 45යි කියලා දීලා මේක 60යි කියලා. එහෙම වුණාම පුතා මතක තියාගන්න ඕනේ ආදේශ කරද්දී දීලා තියෙන කෝණ නෙමෙයි ආදේශ කරන්නේ. හොයා ගන්න ඕනේ පතන කෝණේ කවුද? වර්තන කෝණේ කවුද කියන්නේ. එතකොට මේකෙදී හරි කල්පනාවෙන් ඉන්න ළමයි මෙහෙම දෙනවා විභාග ගණන් වල එහෙම. ඊට පස්සේ මුන්ට තියෙන කලබලයට මේ පැත්තෙන් 60 දානවා මෙතන. දාපු ගමන් ඉවරයි ඉතින් ආයෙ. ඉතින් එහාට කතා කරන්න දෙයක් නෑ ගන්න. පුතේ මේ තියෙන්නේ පතන කිරණයයි අභිලම්භයයි අතර කෝණය තමයි පතන කෝණය මේක. වර්තන කිරණයයි අභිලම්භයයි අතර කෝණය තමයි වර්තන කෝණය. ඒතර මේ කෝණය අපිට ඕනේ. මෙයා 60යි කියලා දුන්නාට මට වැඩක් නැහැ. ඒතර 90න් 60ක් අඩු කරලා ඔයා මේක 30යි කියලා හොයාගන්න. කියන්නත් වැඩක් නැහැ. පැහැදිලි නේද කියන්නේ? ඒතර 90න් 60ක් අඩු කරලා ඔයා ඒක 30යි කියලා හොයාගන්න. ඊට පස්සේ මෙතනට ආදේශ කරන්න තියෙනවා. ඔන්න මේකේ මූලිකම දේවල් ටික. ඔය විදිහට තමයි යන්නේ. හරි. ඔකත් කොහෙන් හරි සටහන් කරගන්න ඕනේ. පුතේ මාධ්‍යක වර්තනාංකය. පුතේ මාධ්‍යක වර්තනාංකය කියලා කියන්නේ රික්තයේදී ආලෝකයේ ප්‍රචාරණය වන වේගය මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රචාරණය වන වේගයට තරම අනුපාතයි. හරි. එතකොට දැන් ඕක අපිට ලියන්න පුළුවන් මෙහෙම සමීකරණයක් විදියට. සිම්පල් n වර්තනාංකය සමානයි රික්තයේදී ආලෝකයේ වේගය බෙදලා දානවා මාධ්‍යයේදී ආලෝකයේ වේගය. හරි ඉස්සරහින් මෙහෙම ලියා ගන්න. රික්තයේදී ආලෝකයේ වේගය බෙදලා දාන්න ඕනේ මාධ්‍යයේදී ආලෝකයේ වේගය. ඒක තමයි මෙන්න මෙයා. මතක තියාගන්න ඕනේ n කියලා කියන්නේ c බෙදීම. ඕක තමයි සමීකරණය. හරි. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. n කියලා කියන්නේ c බෙදීම v. n කියලා කියන්නේ මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. ඒක සමාන වෙනවා රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය බෙදලා දාන්න ඕනේ මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය.
හරි. මෙතනදී පුතා මම මේ වැදගත් ප්‍රතිඵලයක් ව්‍යුත්පන්න කරන්න මෙන්න මෙහෙම. දැන් අපි දන්නවා එතකොට n කියලා කියන්නේ c බෙදීම v. කොහොමද තියෙන්නේ? පුතේ c කියලා කියන්නේ නියතයක්. c කියලා කියන්නේ 3 ගුණ කිරීම 18යි. මේක නියතයක්. හරි. එතකොට ඔයාලට තේරෙනවා n ප්‍රතිලෝම සමානුපාතිකයි. මේ ප්‍රතිලෝම සමානුපාතිකයක ලක්ෂණය තමයි පුතා එක්කෙනෙක් වැඩි වෙද්දී තව එක්කෙනෙක් අඩු වෙනවා. n වැඩි වෙනකොට v අඩු වෙනවා. n අඩු වෙනකොට v වැඩි වෙනවා. හරි. ඕකත් නෝට් කරගන්න. ඕකත් ඉක්මනට නෝට් කරගන්න. රතු පෑනෙන් ලියා ගන්න මෙහෙම. ඉඩ තියෙන ඕනෙම තැනක ටියුට් එක. වර්තනාංකයේ වැඩි වන විට වේගය අඩු වන අතර වර්තනාංකයේ අඩු වන විට වේගය වැඩි වෙනවා. වර්තනාංකය වැඩි වෙනකොට වේගය අඩු වෙනවා. වර්තනාංකය අඩු වෙනකොට වේගය වැඩි වෙනවා. හරි. ඔය ගණන් හදන පොතට යන ළමයි දැන්. ඔයාලා ගණන් හදන පොතට යන්න. ලියාගමු මෙහෙම පළවෙනි ගාන. මාධ්‍යයක් තුල ආලෝකයේ ප්‍රචාරණය වන වේගය මාධ්‍යයක් තුල ආලෝකයේ ප්‍රචාරණය වන වේගය එක ගුණ කිරීම 13යි එක ගුණ කිරීම 18යි තප්පරයක මීටර නම් මාධ්‍යයේ වර්තනාංකය ගණනය කරනවා. මාධ්‍යයේ වර්තනාංකය ගණනය කරනවා. හරි. හදමු බලන්න ඉක්මනට. මෙන්න සමීකරණය. n සමානයි c බෙදීම මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. ඒක පොතේ නිරපේක්ෂ වර්තනාංකය වෙන්න ඕනේ. ඒතර නිරපේක්ෂ වර්තනාංකයෙන් සමාන වෙනවා c බෙදීම v ට. c කියලා කියන්නේ 3 ගුණ කිරීම 18යි. බෙදනවා v කියලා කියන්නේ 1 ගුණ කිරීම 18යි. මේ බලන්නකො තප්පරයට මීටර කැපිලා යන්නේ. අන්න ඒකයි පුතා මම කිව්වේ නිරපේක්ෂ වර්තනාංකය. වර්තනාංකය කියලා කියන්නේ ඒකක හෝ මාන නොමැති භෞතික රාශියක්. එකම ඒකකයෙන් බෙදලා තියෙන්නේ. කැපිලා ගිහිලා තියෙන ඔක්කොම. ඉතින් මේක සලුනහම n කියලා කියන්නේ. හරි. දැන් ගණන් හදන පොතේම අපි තව පොඩි වැඩක් කරන්න යන්නේ. හරි. ගණන් හදන පොතේම තව පොඩි වැඩක් කරන්න යන්නේ මෙන්න මේකම තමයි. n පීදුරු තියෙනවා. n ජලය තියෙනවා. n වාතය තියෙනවා. එහෙම නැත්නම් අපි එක chart එකකට දාගමු. අපි chart එකකට දාමු.
වීදුරු ජලය වාතය වීදුරු වල වර්තනාංකය ඔයාලා දන්නවා 3/2 ජලයේ 4/3 වාතය 1 අපි මේ තුන් දෙනාගේ වේග හොයමු මට වේගය හොයන්න ඔන්න මම වීදුරු වල වේගය හොයන්න n සමානයි c බෙදීම v ට ආදේශ කරනවා c කියන්නේ 3 ගුණ කිරීම 10ට v මට හොයන්න ඕනේ n කියලා කියන්නේ 3 බෙදීම 2 මේක සුළු කරපුවම ඔයාලට එනවා v සමානයි 2 ගුණ කිරීම 10ට එහෙනම් මෙයා 2 ගුණ කිරීම 10ට හරි ඒ විදිහට ජලයේ වාතයත් වෙනට ගන්න ඒකල ෆිල් කරන්න හරි ඉතින් මේ සාමාන්‍ය 3 බෙදීම 2යි කියලා කියන්නේ එනවා දන්නවා 1.5යි 4 බෙදීම 3යි කියන්නේ 1.3යි 3යි භාගයක් විදිහට තියෙන එක දශමයක් විදිහට ලියුවා දැන් මෙතන සුළු කරපුවාම ඔක ජලයට ආදේශ කරොත් මෙයා 4 බෙදීම 3. ඒතර v කියලා කියන්නේ 9 බෙදීම 4යි. ගුණ කිරීම 10ට 9 බෙදන්න තියෙන 4. 2යි 8යි එකක් ඉදිරි 10ට 2යි 8යි 20ට 5යි 2.25 ගුණ කරනවා 10ට එහෙනම් මේක 2.25 ගුණ කරනවා 10ට වාතයේදී වර්තනාංක 1යි වර්තනාංක 1යි කියන්නේ තේලියගේ වගේම තමයි 3 ගුණ කිරීම 10ට දැන් බලන්නකො මෙතන වෙලා තියෙන දේ හරිද මෙතනදී වෙලා තියෙන දේ ඔතන මේ ටික බලපුවාම වර්තනාංකය වීදුරු වල තමයි වැඩිම කියන්නේ n වීදුරු වල තමයි වර්තනාංකය වැඩිම ඊට වඩා ජලයේ වර්තනාංකය අඩුයි ඊට වඩා වාතයේ වර්තනාංකය අඩුයි හැබැයි වේගය බලපුවම වාතයේ තමයි වේගය වැඩි ඊට පස්සේ ජලය ඊට පස්සේ වීදුරු එතකොට ඔයාලට තේරෙනවා වර්තනාංකය වැඩි වෙන්න වේගය අඩු වෙනවා. වර්තනාංකය අඩු මෙක් කෙනාගේ වේගය වැඩි, වර්තනාංකය වැඩි මෙක් කෙනාගේ වේගය අඩු. ඔන්න ඒ විදිහට. හරි. ඔකත් තත්දල නෝට් කරගන්න.
ඕකේ තමයි තව කාරණයක් කියන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම n කියලා කියන්නේ c බෙදීම v. එහෙනම් n එක කියලා කියන්නේ c එක වෙන්නේ නැහැ නේ. c කියලා කියන්නේ වික්ටේරියා ආලෝකීය ප්‍රවේගය නියතයක්. එහෙනම් c බෙදීම v එකයි. ඔන්න පළවෙනි සමීකරණය. n දෙක සමානයි c බෙදීම v දෙකයි. මේක දෙවෙනි සමීකරණය. මට පුළුවන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදලා ගන්න. n එක බෙදීම n දෙක සමාන වෙනවා c බෙදීම v එක බෙදනව වෙනුවට පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන් v දෙක බෙදීම c ට c ට. එතකොට n එක බෙදීම n දෙක සමාන වෙනවා v දෙක බෙදීම v එක. හරි මේකත් ව්‍යුත්පන්න කරගන්න. මේක නම් ටියුට් එකේ ව්‍යුත්පන්න කරගන්න පුළුවන් නම් හොඳයි. හරි ඊළඟ තරක් බලලා ටියුට් එකේ මේව ව්‍යුත්පන්න කරගන්න පුළුවන් නම් හරි. ඊට පස්සේ තව නොටේෂන් එකක් කියලා දෙන්න. මේක නම් පුතා මාරම් වැදගත්. හරි මේ හැමදේම වැදගත් තමයි. මේක මේ තනියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කලින් දැනගෙනම ඉන්න ඕනේ. පුතේ මෙන්න මෙහෙම නොටේෂන් එකක් තියෙනවා. 1 n 2 මේ කියන්නේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍ය වර්තනාංකය. ඒක කියවන විදිහ වැදගත්. පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. මේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. ඔන්නෝම කියනවා. ඔක ලියන්නේ n2 බෙදීම n1යි. හරි නේද? පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. දැන් හදිසියවත් මෙහෙම තිබ්බොත් මේක කියවන්නේ දෙවෙනි මාධ්‍යයට සාපේක්ෂව තුන්වෙනි මාධ්‍යයේ වර්තනාංකය. කියන්නේ මෙයා n3 බෙදීම n2. තුන n4. මේ තුන්වන මාධ්‍යයට සාපේක්ෂව හතරවන මාධ්‍ය වර්තනාංකය. n4 බෙදීම n3. කොහොම ලියන්නේ? පුතේ මේක highlight කරගන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා.
highlight කරගන්න මේ එක ලියන විදිහත් මෙතනින් මෙහෙම ලියා ගන්න. මෙයා ලියන්න. අනිත් කට්ටිය නම් බ්ලොක් උට ඕනේ නැහැ. මෙයා ලියන්න. ඔක කියවන විදිහ වැදගත්. හරිද? ඉක්ම කරමු. හරි. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. එක n2 අපි කියවනේ මේක ලියන්න පුළුවන් n2 බෙදීමෙන් එකයි කියන්නේ. ඔක ලියන්න පුළුවන් තව විදියක් තියෙනවා. එක n2 ඕනනම් ඔයාලා ලියන්න පුළුවන් එක යට 2 n1 2 n3 ඕක ඕනනම් අපිට ලියන්න පුළුවන් එක යට 3 n2 මේ ඉලක්කම් මාරු කරලා ලියන්න පුළුවන් මෙහෙම උඩයට මාරු කරගෙන පස්සේ ඕක ඇත්ත කියලා ඔප්පු කරන්නත් පුළුවන්. ඔබ බලන්න ළමයි එක n2 කියන්නේ කවුද? n2 බෙදීම n1යි. මෙයාවත් බලමු. එක යට 2 n1 කියන්නේ කවුද කියලා. එක යට මේ තියෙන්නේ n1 බෙදීම n2යි. මේ බෙදීම උඩට දිගුණ කිරීමක් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ n2 බෙදීම n1යි. මේ දෙක සමානයිනේ. ඒක ඔප්පු කර කර ඉන්න ඕනේ. හරිද? මෙහෙම මතක තියාගන්න. දැන් හදිස්සියක් උඩට මෙහෙම තියෙනවා කියලා හිතන්නකො. x n y මේක ලියන්න පුළුවන් එක යට y n x මුන්දේන මාර්ග වල ලියන්න පුළුවන් එකකට ගන්න. ඊට පස්සේ තියෙනවාට x n y ඔක ලියන්න විදිය තව විදියක් කියලා දුන්නානේ. n y බෙදීම n x. ඔකද දැන් ඔය මොනවත් ඕනේ නැහැ. මෙන්න මේ ලියන්න. ලියන්න පුළුවන්. හරිද? මෙයා විතරක් ලියාගත්තා මැදි. ඊට පස්සේ මෙහෙම තිබ්බොත් 1n2 ගුණ කිරීම 2n3 ගුණ කිරීම 3n4 ගුණ කිරීම 4n5 ඕක එකක් තිබුණා. ඕක එකවර ලියන විදිය කියලා දෙන්නේ නැහැ. 1n2 ඒ කියන්නේ n2 බෙදීම n1යි. ගුණ කරනවා. මෙයාව ගුණ කරපුවාම n3 බෙදීම n2යි. මෙයාව n4 බෙදීම n3යි. මෙයා n5 බෙදීම n4යි. n4ට n4 කැපිලා ගියා, n3ට n3 කැපිලා ගියා, n2ට n2 කැපිලා ගියා, n5 බෙදීම n1. එහෙනම් මේක n5 බෙදීම n1 කියන්නේ 1 n5. ඒ බලන්න දෙකේ ඉලක්කම්, තුනේ ඉලක්කම්, හතරේ ඉලක්කම් ඔක්කොම අයින් වෙලා 1 n5. ඕක තියා. ස්නේල් නියමයේ ශක්ති බව පෙන්වීම. ස්නේල් නියමය කියලා කියන්නේ ළමයි අර ඔයාලට මතකයි නේද මෙයා n1 sin i සමානයි n2 sin i. පුතේ මෙතන අපිට පුළුවන් මේ පතන කෝණය වෙනස් කරන්න. මම මෙතන තියලා තියෙන ටිකක් අර වීදුරු ප්‍රශ්නයක් වුණා. මේ වීදුරු ඍජු කෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියක් කියලා හිතා ගන්න.
වීදුරු කුට්ටියක් වගේ. මෙන්න මෙතන දැන් ඔයාලා මෙතන මෙහෙම ආලෝක කිරණයක් මෙතන දෙන්නේ. ඔය දෙන ආලෝක කිරණේ ඇන්ගල් එක θ ඔයාලට වෙනස් කරන්න පුළුවන්. θ එක. අපේ භාෂාවෙන් කියනවා නම් ඔතන තියෙන i නේ. i වෙනස් කරන්න පුළුවන්. ඔයා i වෙනස් කරන්න r වෙනස් වෙනවා. i වෙනස් කරන්න ඔයා i වෙනස් කරන්න r වෙනස් වෙනවා. ඒතර ඔයා ස්වායත්ත විචල්්‍ය විදිහට තෝරගන්නවා. කියන ඔයාලට වෙනස් කරන්න පුළුවන් කියනවා. i ව පරායත්ත විචල්්‍ය වෙනස් වෙන එක කියනවා. r. එතකොට අපි තියරි විදිහට බැලුවොත් මෙතන මම sin r උක්ත කරනවා. sin r කියලා කියන්නේ n එක sin i බෙදීම n2. එහෙනම් sin r කියලා කියන්නේ n1 බෙදීම n2යි sin i. මම sin i එක දාගන්නවා x අක්ෂයට. sin r දාගන්නවා මම y අක්ෂයට. පුතේ මාධ්‍ය වර්තනාංකය මේ එළියේ ඉන්න මාධ්‍ය වර්තනාංකය මේ තියෙන්නේ ඔය අපි ගන්න වීදුරු කුට්ටියේ වර්තනාංකය. එතකොට ඔය වර්තනාංක එකම උත්තරේ නේ ප්‍රැක්ටිකල් එක කරගෙන යද්දි මාධ්‍ය මත නදාවොති එකම මාධ්‍ය පාවිච්චි කරන්න. එතකොට එකම වර්තනාංකය සඳහා ගියක් එන්නේ. එතකොට මෙයා නියතයක්. ඒකින්ද මේක m වගේ. එතකොට ඔයාලට හම්බෙන්න ඕනේ y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරයක්. හරිද? මේ තමයි සිද්ධාන්ත වලට අනුව. මේ තමයි අපේ තියරි. මේ තියරි. ඉතින් ස්නේල් නියමය කියලා අපි තියරියක් ඉගෙන ගත්තා. ඒ තියරියේ හැටියට sin i sin r එක්ක එන්න ඕනේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. ප්‍රස්ථාරයේ විදියට. හරිද? ඔන්න. ලියාගමුකෝ මෙහෙමද? සිද්ධාන්ත වලට අනුව කියලා මෙන්න මේ ටික ලියන්න. අඳින්න එපා මොනවා. තියරි කියලා ලියලා මම මේ ලියපු ටික විතර ලියන්න. ඔය මම ලියපු ටික විතර ලියන්න. හරි. වෙන මොනවද ලියන්න හදන්නේ? ඔන්න පුතා තියරි වලට අනුව අඳින්න ඕනේ කියලා. හරි? තියරි වලට අනුව මෙහෙම කෙනෙක් එන්න ඕනේ. දැන් මම කරන්නේ ප්‍රැක්ටිකල් එක. ප්‍රැක්ටිකල් එක කරලා මම අදින graph එකක් මේ වගේම නම් මට කියන්න පුළුවන් ස්නේල් නියමය ඇත්ත කියලා. අයියේ තියරි වලින් ආපු උත්තරෙත් මේකමයි. ප්‍රැක්ටිකලි එක කරද්දී එන්නේ ඒ උත්තරේම. එහෙනම් ඉතින් තියරි හරි කියන එක නෙවෙයි කියන්නේ. පැහැදිලි නේද කියන දේ? මොකක් හරි දෙයක් සත්‍යයි කියලා පෙන්වන්න කියලා කිව්වොත් කරන්න තියෙන්නේ ඔක තමයි. තාපේදීම හරියට හම්බෙනවා මේ වගේ දේවල්. චාල්ස් නියමයේ සත්‍යයි කියලා පෙන්වන්න, බොයිල්ස් නියමයේ සත්‍යයි කියලා කියන්න. හරිද? ඒ වගේ මේ සත්‍ය බව පෙන්වන්න කියලා කියපුවම කරන්න ඕනේ ඒකගේ නියමය හරි කියලා හිතලා තියරිටිකලි මේ වගේ graph එකක් හදාගන්න. ඊට පස්සේ ප්‍රැක්ටිකලි යෝග කරලා graph එක බලන්න. ඔය graph දෙකම එකම නම් අන්න තියරි එක හරි. කොහොම තමයි අපි සත්‍යය කියලා භෞතික විද්‍යාවේදී ඔප්පු කරන්නේ. පැහැදිලි නේද කියන දේ ආයෙත් හොඳට ඔළුවට ගන්න කියන කතාව. තියරි එක හරි කියලා හිතලා ඔන්න මම තියරිටිකලි ව්‍යුත්පන්න කරා. මෙයා graph එකක් ඇඳගත්තා. දැන් මම ඊළඟට කරන්නේ මේක ප්‍රැක්ටිකලි.
ප්‍රැක්ටිකලි කරලා ආයෙත් graph එක දිහා බලමු. එතකොට අර තියරි හරි කියලා හිතපු graph එකයි මේක ප්‍රායෝගිකව කරලා හම්බෙන graph එකයි මේ ප්‍රස්තාරේ දෙකම එකම නම් අන්න තියරි එක හරි කියලා මට කියන්න පුළුවන්. පැහැදිලි නේද කියන දේ? ඒකින්ද දැන් අපි යනවා දෙවෙනි කොටසට මේකේ ප්‍රායෝගිකව ඔන්න ප්‍රායෝගිකව graph එක ගේන්න හදන්න. ප්‍රායෝගිකව practically හරි. ඔයාලා දන්නවා ආලෝක කිරණය මෙහෙම කෙලින්ම යන්නේ නැහැ. ආලෝක කිරණය මෙහෙම කෙලින්ම යන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ මෙහෙ තිබ්බට ඕක පේන්නේ නැහැ. ඇහැ තියන්න ඕනේ මෙන්න මෙහෙන් ඕක පේන්නේ. පැහැදිලිද? මෙතන තිබ්බට පේන්නේ නැහැ ළම. මෙහෙම තියන්න. ඕකට අපි කරන්නේ දැන් මේ රූපේ නම් අදින්න එපා. අර රූපෙන් අපි ගන්න හදාගෙන යමු. මම මෙතනින් මෙන්න මෙහෙම ඇල්පෙන්දි දෙකක් ගහනවා. P1 P2 ඇල්පෙන්දි දෙකක්. මේ කියන්නේ සුදු කඩදාසියක්. සුදු කඩදාසිය උඩින් මෙහෙම වීදුරු කුට්ටිය තියලා හොදලා ගන්න. සුදු කඩදාසිය උඩින් මෙහෙම වීදුරු කුට්ටියක් තියලා මේ පැත්තෙන් P1 P2 ඇල්පෙන්දි දෙක ගහලා අනිත් පැත්තෙන් බලනවා. හරිද? අනිත් පැත්තෙන් බලද්දි මෙහෙ හැටිපට වැඩ නැහැ නේද? මෙතනින් බලනවා. බලලා P1 P2ත් එක්ක ඒක රේඛීය වෙන විදිහට මෙතනින් තව ඇල්පෙන්ති දෙකක් ගහගන්න. ඒගොල්ලන්ට අපි කියනවා P3 P4 කියලා. ඔන්නම ඇල්පෙන්ති ගහගන්න. හරිද? මේ P1 P2 ඇල්පෙන්ති ගහද්දී ඔයාලා මෙතන θ එක කෝණය ඔයාලා අභිමත පටි සකස් කරගන්න. හරිද? දැන් මම පොඩි chart එකක් එතන අඳලා පෙන්නන්නම් මේකට. chart එක නමටම ඔන්නම හදාගන්න. දැන් මේ සුදු කඩදාසියකින් මේ ඇල්පෙන්ති ටික ගහගත්තී. ඔයා කරන්නේ පැන්සල අරගෙන මේ විදිහට වීදුරු කුට්ටිය ඕකේ ලකුණු කරගන්න. පැන්සල අරගෙන වීදුරු කුට්ටිය මෙහෙම ලකුණු කරගන්න. මොන වීදුරු කුට්ටිය ලකුණු කරගන්න. කඩදාසියේ වීදුරු කුට්ටිය ලකුණු කරලා වීදුරු කුට්ටිය මෙහෙම ඉවතර ගන්න. දැන් ඇල්පෙන්තිත් ගලවන්න. හැබැයි ඇල්පෙන්ති මෙහෙම තුඩවල් වැදිච්ච පාරවල් තියෙනවනේ. අඩිරූලයි, ඒ කියන්නේ මීටර් කෝදුව පැන්සලයි පාවිච්චි කරලා මෙයාව මෙන්න මෙහෙම අඳින්න. මෙතන P3 P4 ඇල්පෙන්ති වලත් අර තුඩු තියෙනවනේ වැදිච්ච. ඒක පාවිච්චි කරලා අපි ඔන්න කොහොම මේ රේඛාවත් අඳින්න. ඇඳලා ඉවර වෙලා ආයෙත් මීටර කෝදුව අරගෙන මෙතනින් වීදි චතුරස්‍රයක් තිබ්බත් කමක් නැහැ. මෙතන අභිලම්බය නිර්මාණය කරනවා. මෙහෙම අභිලම්බය නිර්මාණය කරනවා. මෙතනත් අභිලම්බය නිර්මාණය කරනවා. ඒ කරලා අපි මෙන්න මේ තැන් දෙක මෙහෙම යා කරමු. යා කරපු ගමන් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙතන පතන කෝණය මෙතනින් හොයාගන්න පුළුවන් වර්තන කෝණය. මෙතනට දානවා ස්නෙල් නියම.
n එක sin theta එක සමාන වෙනවා n දෙක sin theta දෙක. හරි. අර කලින් අරපු graph එකක් තමයි මෙහෙම අඳින්නේ. මෙතන තියෙන sin theta එක මෙතන තියෙන sin theta දෙක ඔන්න ඔහොම එකක් ආවේ. මේක sin theta එක sin theta දෙක. මොකද අපි රූපේ ලකුණු කරලා තියෙන්නේ theta එක theta දෙක විශේෂ. ඒකෙන් එහෙම තියනවා. හරි. එතකොට මට theta එක වෙනස් කරන්න පුළුවන් නේ. වෙනස් කරන්න පුළුවන් එක්කෙනා x අක්ෂයට ගන්න ඕනේ. theta එක වෙනස් කරන්න theta දෙක වෙනස් වෙනවනේ. එයාව y අක්ෂයට ගන්න ඕනේ. එහෙනම් මෙතන sin theta දෙක උක්ත කරන්නම් මම. sin theta දෙක කියලා කියන්නේ මෙයාව මේ පැත්තට වෙනවා. ඒ කියන්නේ n1 බෙදීම n2. sin theta එක. අපි ප්‍රස්තාරයක් අඳිනවා. හරි. හැබැයි ප්‍රස්තාරයක් අඳින්න නම් theta එකේ කෝණයක් ටිකක් හොයාගන්න ඕනේ. theta දෙකේ කෝණයක් ටිකක් හොයාගන්න. අපි ඒකට පොඩි graph එකක් දාමු මෙහෙම. මේ chart එකක් දාමු මෙහෙම. මම theta 1 සඳහා අගයන් කීපයක් ගන්නවා. අපි දුක අංශක 15 20 25 30 ඔයගේ 35 40 ඔයගේ theta 1 සඳහා අගයන් කීපයක් ගන්නවා. theta 1 සඳහා ඔයගේ අගයන් අවම වශයෙන් 5ක් ගන්න ඕනේ. අරගෙන අනුරූප theta 2 අගය හොයනවා. ඒ කියන්නේ එක අගයෙන් අගයට මේ වගේ ඇල්පෙන්ති තුඩවල් හදලා ඔක ලකුණු කරගන්න. එතකොට මේ නිර්මාණය එක පියවරෙන් පියවරට කරන්න කියන්නේ එක theta අගයෙන් අගයට මේක කරන්න ඕනේ. කරලා theta 2 සඳහා අගයන් කීපයක් ගන්න. මෙතනින් theta 1ට අංශක 25 දැම්මා. මේ ප්‍රැක්ටිකල් එක මෙහෙම කරලා ඒ වෙලාවේ theta 2 හෙව්වා. මෙතනට 30 දැම්මා. ඒ වෙලේ theta 2 හෙව්වා. 35 දැම්මා theta 2 හෙව්වා. ඔය විදිහට ප්‍රැක්ටිකලි ඔක හොයන්න. හොයලා මෙතනින් ගන්නවා sin theta 1 theta දන්නවනම් sin theta 1 හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ගන්නවා sin theta 2. theta 2 දන්නවනම් sin theta 2 හොයාගන්නත් පුළුවන්. ඔන්න. ඒ කරලා අපි graph එක අඳිමු. මෙතනින් sin theta 1යි sin theta 2. ඔහොම දැන් පස්සේ ඔයාට ආයෙත් හම්බෙයි පුතා මෙහෙම මූල ලක්ෂ්‍ය හරහා යන සරල දෙක. එතකොට ඔයාට තේරෙනවා තියරිටිකලි යන්දහමත් ආවේ y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරය. ප්‍රැක්ටිකලි මේක කරපුවම ආවෙත් y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරය. ප්‍රස්තාර දෙකම එකම. හරි. ඔය අනුක්‍රමන අරව මේවා හැමදේම ඕකේ. ඒකින්ද අපිට කියන්න පුළුවන් ස්නේල් නියමයේ සත්‍යය. හරි. මේ ටික ලියගමු ඊළඟට. ලියගමු. සිද්ධාන්ත මගින් ලබාගත් ප්‍රස්තාරය හා සිද්ධාන්ත මගින් ලබාගත් ප්‍රස්තාරය හා ප්‍රායෝගිකව ලබාගත් ප්‍රස්තාරය සිද්ධාන්ත මගින් ලබාගත් ප්‍රස්තාරය හා ප්‍රායෝගිකව ලබාගත් ප්‍රස්තාරය එකම ප්‍රස්තාරයක් වීමෙන් ස්නේල් නියමය සත්‍ය බව පෙන්විය හැකියි. ස්නේල් නියමය සත්‍ය බව
පෙන්විය හැකියි. හරි මේක තව දෙයක් කරන්න පුළුවන්. දැන් අපිට ප්‍රස්තාරයේ මත තියෙන ඈතම ලක්ෂ්‍ය දෙකක් ගන්න පුළුවන්. මේක x1 y1 මේක x2 y2 මට පුළුවන් මෙයාගේ අනුක්‍රමණය හොයන්න නේ. අනුක්‍රමණයේ සිම්පල් ලෙන් කියලා කියන්නේ y කණ්ඩාංක වෙනස. y2 ඍණ y1 බෙදලා දානවා x කණ්ඩාංක වෙනස. x2 ඍණ x1. හරි. y කණ්ඩාංක වෙනස බෙදලා දානවා x කණ්ඩාංක වෙනස. එතකොට සිම්පල් ලෙන් සමානයි n1 බෙදීමෙන් දෙකනේ. එහෙමදී මේකනේ අපි අනුක්‍රමණය. ඒතර සිම්පල් ලෙම් අපි ප්‍රස්තාවයෙන් හොයාගන්නවා n1 බෙදීමෙන් දෙක තමයි ඔකේ අනුක්‍රමණය. ඒතර අපි හිතමුකෝ මේ n1 කියන්නේ වාතය කියලා. n1 සමානයි වාතය විතර. නැත්නම් n1 වාතය විතර. මට මේක ලියන්න පුළුවන් සිම්පල් ලෙම් සමානයි වාතයේ වර්තනාංක 1යි මෙයාගේ වර්තනාංකය n2යි. එහෙනම් n2 හොයන්න පුළුවන් මට. එකයට සිම්පල් ලෙම් පාවිච්චි. හරි. එන්න ප්‍රැක්ටිකල් එකේ තව අතුරු ප්‍රතිඵලයක්. මේ මෙයාගේ වර්තනාංකය හොයාගන්න පුළුවන්. ඒ කියන විදිහට. හරි. ඕකත් සඳහන් කරගමු ටක් ගන්න. ඉක්මනට ලියන්න. හරි. ආලෝක වර්ධනය සම්බන්ධයෙන් පුතා අද දවසේ අපි කතා කරන්නේ මෙච්චරයි. අපි ඊළඟ දවසේ සත්‍ය ගැඹුර, දෘශ්‍ය ගැඹුර සම්බන්ධ සිද්ධාන්ත ටික කතා කරමු.